අපි මාධ්‍ය සාකච්ඡාවේ කටයුතු පටන් ගන්නවා. අපි අද දවසේ මෙතෙන්ට රැස් වෙලා ඉන්නේ ලංකාවේ නියෝජනය කරන ලංකාවේ වැඩ කරන ජනතාව නියෝජනය කරන රාජ්‍ය අංශය ඒ වගේම පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හදිසි හමුවීමක් විදිහට විශේෂයෙන්ම මෙතන නියෝජනය කරනවා සෞඛ්‍ය සේවාව, ඒ වගේම තැපැල් අංශය, දුම්රිය සේවාව, අධ්‍යාපන සේවාව සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති කිහිපයක්. මේ හදිසි හමුවීම ඇත්තටම අපි තීරණය කරේ දැනට සෞඛ්‍ය සේවාව තුළ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙලා ඉන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ වර්ජන ක්‍රියාමාර්ගයත් එක්කම වෘත්තීය සමිති විදිහට අපිට ගැටලුදායක තත්ත්වයන් දෙකක් ඇති වෙලා තියෙනවා. එකක් තමයි මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේ නැත්තේයි කියන එක. ඒ වගේම මෙවැනි ලෝක වසංගත තත්ත්වයක් හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් තමන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන යාම සඳහා මේ කරන කටයුත්ත හේතුවෙන් රටේ අනිකුත් අංශවල සිටින වැඩ කරන ජනතාව මොන වගේ අවධානයකටද ලක් වෙන්නේ, ඒ වගේම රටක් විදිහට මේ කොරෝනා වසංගතයේ පාලනයට මොන වගේ තර්ජනයක්ද ඇති වෙන්නේ, ඒක තුලින් රටේ මහ ජනතාවට මොන වගේ ගැටලුවක්ද ඇති වෙන්නේ කියන කාරණාවත් අපිට අදාළයි. නිසා මුලින්ම අපි සෞඛ්‍ය සේවාව නියෝජනය කරන පාර්ශවයන් විදිහට මේ කාරණය අපි දකින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරින් වර මෙහි වගකීම විවිධ පාර්ශවයන්ට පවරමින් මේකට විසඳුමක් නොදෙන ස්වභාවයක් තිබ්බා. මම හිතන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්ති සංගමයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙනකොට සාකච්ඡා වාර 10කට ආසන්න ප්‍රමාණයක් මම හිතන්නේ නිල වශයෙන් සහ නිල නොවන වශයෙන් කරලා තියෙනවා. නමුත් මේ හැම සාකච්ඡාවකදීම අපිට වාර්තා වෙන අන්දමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් කියලා අපි හිතාගෙන ඉන්න අයට කිසිදු විසඳුමක් දෙන්න හැකියාවක් තිබිලා නැහැ. ඔවුන් මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ Tamanට දීලා තියෙන බලයට පිටින් තියෙන අදිසි බලවේගයන්ගේ උමනාව, එහෙම නැත්නම් අපිට නොපෙනෙන බලවේගයන් තුලින් තමයි මේ බලය ආරෝපණය කරගන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා අපිට අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතලම ගැටලු ඇති වෙලා තියෙන්නේ ඔවුන් තීරණ ගැනීමේදී, ඒ විසඳුම් දීමේ ක්‍රියාවලියේදී නිතර පෙන්වන දෙයක් තමයි ඒගොල්ලෝ නෙවෙයි සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තීරණ ගන්න කියලා. නමුත් අපි දකින දේ තමයි ඒගොල්ලෝ තීරණ ගන්නට ඉතාම ආසාවෙන් සිටින, එහෙම නැත්නම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය පරිවර්තනය කරගනිමින් ඉන්නවා. Tamanට හිතයිසි, එහෙම නැත්නම් Tamanගේ ගජමිතුරන් එක්ක කතා කරලා ඒ ගජමිතුරු ක්‍රමවේදයට අනුව තීරණ ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතිහාසය තුල මම හිතන්නේ නරකම ස්ථානයකට පත් වෙලා තියෙනවා මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය මේ කොරෝනා වසංගතයේ පැමිණීමත් සමගම. ඒකෙදී අපි මුලින්ම සෞඛ්‍ය වෘත්තීය වේදීන් විදිහට කිව්වා මේ කොරෝනා පාලනය කියන එක සාමූහික ක්‍රියාවලියක්. මේ සාමූහික ක්‍රියාවලියේදී වෛද්‍ය නොවන අනිකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හඬට නිවැරදිව කන් දුන්නේ නැත්නම්, ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට නිවැරදිව කන් දුන්නේ නැත්නම් මේ රෝග පාලනයේ තත්ත්වය යම් ප්‍රමාණයකට හෝ අඩපණ වෙන්නට පුළුවන් කියලා. ඒ තත්ත්වය දැන් සනාථ වෙමින් තහවුරු වෙමින් තියෙනවා. ජනාධිපතිවරයා මේ කොරෝනා පාලනය සඳහා කාර්යසාධන බලකායක් පත් කරා. ඒ කාර්යසාධන බලකායේ එක තැනකවත් වෛද්‍ය නොවන වෘත්තිකයෙක් නියෝජනය වෙන්නේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාවය කියන්න තැනක් නැහැ. ඊළඟට මේ කාර්යසාධන බලකායට පිටින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනත් ක්‍රියාකාරී කමිටු ගණනාවක් පිහිටවලා තියෙනවා. මේ ක්‍රියාකාරී කමිටු එකකවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙක්, පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයෙක්, හෙද වෘත්තිකයෙක් හෝ වෙනත් කිසිදු වෘත්තිකයෙක් අදාළ කරගෙන නැහැ. එතකොට ඔවුන් දිගින් දිගටම උත්සාහ කරනවා එක පැත්තකින් මේ බලය ඔවුන් ළඟ නෙවෙයි තියෙන්නේ, වෙනත් තැනක ඉන්න කවුරුන් හෝ ක්‍රියාත්මක කරන බලයක්. එහෙම නැත්නම් ජනාධිපතිතුමා හරි සැරයි, ඒ නිසා වැඩි දඟලන්න එපා කියනවා වගේ පණිවිඩයක් අපිට යටින් දෙන්නට උත්සාහ කරනවා. ඊළඟට ඔවුන් උත්සාහ කරනවා ඔවුන්ගේ උමනාවන් පමණක් පාලනමය වශයෙන් තීරණය කරන්න. අද වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුව සඳහා ඔවුන් ඉදිරිපත් කළ තිබ්බ ප්‍රධාන ගැටලුව තමයි රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ඔවුන්ට බාධා කරනවා කියන එක. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගැටලුවක් නිසා ඔවුන් මේ විසඳුම ලබා දෙන්නේ නැති බව තමයි ඔවුන් මේ වනතුරු අඟවමින් සිටපු ගැටලුව. ඉතින් අද වෙනකොට අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයෙන් වාර්තා වෙන අන්දමට අද වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඒ ප්‍රතිචාරය කෙසේ වුවත් අද වෙනකොට ඒ ප්‍රතිචාරයට පස්සේ සිද්ධ වෙච්ච සාකච්ඡාවලින් මේ සඳහා විසඳුමක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහසත් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය
එක එක පාර්ශවයන් පෙන්නමින් තමන්ගේ වගකීම පැහැර හැරමින් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ට ඕනෑ අන්දමට හසුරුවන එකත් අර සාමූහිකව තීරණ ගැනීමේ පාර්ශවකරුවන් එක්ක සාකච්ඡා කරලා තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් බැහැරවීමටත් උත්සාහ කරනවා. ඒ වගේම මේ කොරෝනා පාලනය විසින් සෞඛ්‍ය සේවාවට ඇතිවෙච්ච කීර්තිය වෙනත් විදිහකට පාවිච්චි කරලා සෞඛ්‍ය සේවාවේම ඉන්න අනිකුත් වෘත්තීය පාර්ශවයන් මගහරින්න එහෙම නැත්නම් ඔවුන්ගේ අයිතීන් කප්පාදු කරන්නට උත්සාහ ගනිමින් ඉන්නවා. මේක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුවක් විදිහට අද මතු වුණත් ඒ ගැටලුව ඊට වඩා දුරදිග ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට හෙද නිලධාරීන්ට ගැටලු සහගත තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්ට ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු සෞඛ්‍ය වෘත්තිකයන්ට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නමුත් ඔවුන් නිශ්ශබ්දව ඉන්නවා. මේ මොහොතේ මේ රටේ තියෙන මහජනතාවගේ මේ කොරෝනා වසංගතයෙන් බේරා ගැනීමේ සටන ඔවුන්ගේ සටනක් කරගනිමින් ස්වේච්ඡාවෙන් තමන්ගේ ගැටලුදායක තත්ත්වයන් වසන් කරමින් වැඩ කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ පුපුරා යාම නරක පුපුරා යාමක් වේවි. අපි මේ කොරෝනා පාලනය සඳහා මේ සාමූහිකත්වය අපි අතර තියෙන සම්බන්ධතාව එකඟතාවය සහ මේ සඳහා කැප වෙන මේ අවධානම දරන නිලධාරීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ධනාත්මකව කල්පනා කිරීම සහ ඔවුන්ගේ මානසිකත්වය යහපත්ව තබා ගැනීම කියන වගකීම ඉෂ්ට කරන්නේ නැති තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ සියලු වෘත්තීය සමිති එකතු වෙලා එක හඬින් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදිසි හස්තයන්ගේ බලවේග වලින් පාලනය කරන ආයතනයක් අමාත්‍යාංශයක් බවට පරිවර්තනය විය යුතු නැහැ කියන එකත් මේ බලතල ලැබලා දීලා තියෙන සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකතු වෙලා මේ කාරණාවට නිවැරදි උත්තරයක් ලබා දිය යුතුයි කියන එකත් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලුව දිගින් දිගටම ඇදගෙන යාම තුළ ලංකාවේ කොරෝනා වසංගතයේ පාලනය නරක අතටපත් වෙන්නට පුළුවන්. සෞඛ්‍ය සේවාවේ විවිධ පාර්ශවයන් මේ කොරෝනා පාලනයෙන් මේ ආකාරයෙන් ඉවත් වෙන්නට පුළුවන්. ඒ ඉවත් වීම තුළ මේ රට මෙච්චර තරම් දුරට ගෙන ආපු මේ සාර්ථකත්වය නැවත ආපස්සට හැරවෙන්නට පුළුවන්. ඒ නිසා මේ වගකීම ඉෂ්ට කරන්නට කියන බලපෑම අපි සියලු සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලනවා. ඒ වගේ මේ කාරණාව ඉෂ්ට කරන්නේ නැත්නම් අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ ගැටලුවත් එක්ක ඔවුන්ට දෙන සහයෝගයක් විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන ක්‍රමය වෙනස් කරන්න කියලා ප්‍රබල බලපෑම කරනවා. ඒ වගේම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ ගැටලුවට මැදිහත් වෙන්න. මේ ගැටලුවේදී නිවැරදි තොරතුරු ඔබට sannivedanaya වෙනවායයි අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක අපි දිගින් දිගට දැක්ක අඩුපාඩුවක්. මොකද ඔබට තොරතුරු sannivedanaya වෙන ක්‍රියාමාර්ගය තුල මාර්ගය තුල කිසිදු වෛද්‍ය නොවන වෘත්තිකයෙක් මේ වෙනකොට නැති නිසා ඒ නිවැරදි තොරතුරු වාර්තා කර ගැනීමට ඔබට හැකියාවක් නැති නිසා මේකට රුජු මැදිහත් වීමක් දෙන්න අවම වශයෙන් එක සාකච්ඡාවක් මේ වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ලබා දීලා ඔවුන්ගේ ගැටලු සහ ඔවුන් මේ කාරණාවේදී මැදිහත් වෙලා තියෙන ප්‍රබල මානසික ව්‍යවුල් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම මම මේ කාරණාව පැහැදිලි කරන්නට කියලා අද වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්තිකයන්ට තියෙන ගැටලුව පැහැදිලි කරන්න කියලා ඒ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරි සහෝදරයාට ආරාධනා කරනවා මේ මොහොත වෙනකොට මොන වගේ ගැටලුවක්ද තියෙන්නේ කියලා සාකච්ඡා කිරීමට. මම රවි කුමුදේ සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් පරිෂදේ සභාපති. මම මහේන්ද්‍ර බාලසූරිය ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් 1913 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වශයෙන් ශ්‍රී ලංකාව තුළ රාජකාරී වසර 100කට එහා කරගෙන යන වෘත්තියක් විදිහට අද වෙන විට මේ කොරෝනා රෝග වසංගත තත්ත්වයක් තුළ ලංකාව තුළ අවධානයට ලක් වෙලා ඉන්න ඒ වගේම වෘත්තීය රාජකාරී හරියාකාරව සිදු කර ගැනීමට නොහැකිව සිටින වෘත්තියක් විදිහට මාධ්‍ය හමුවේ මේ කරුණු අනාවරණය කරගන්නේ පෙර රවි කුමුදේ සහෝදරයා කිව්ව ආකාරයකට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වෙනකොට මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව හැලුවට ලක් කරමින් බාල්දුවට ලක් කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාව කරගෙන යාමට අදාළ නෛතික විධිවිධාන සීමා ඒ වගේම ඒවා සකස් නොකර මේ ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව මේ වෙනකොට මම හිතන්නේ ජනතාවක් වශයෙන් ඒ වගේම වෘත්තිකයන් වශයෙන් එකතු වීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. කෙසේ වුණත් මාර්තු මාසයේ 11 වෙනිදාන් පස්සේ රට තුළ ඇති වූ කොරෝනා රෝග තත්ත්වයක් එක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොන්දේසි විරහිතව
තමන්ගේ රාජකාරිය සිද්ධ කරන ලැබුවා. කුසට ආහාරක් නොමැතිව සෞඛ්‍ය වැළඳාරී කාර්යාලවල රෑ දිවා වෙහෙසෙමින් නිදි වරමින් මේ කටයුතු සිද්ධ කරනු ලැබුවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දිගින් දිගටම අප විසින් මේ රෝග පාලනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඇති වෙලා තියෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරනු ලැබුවා. විශේෂයෙන් මේ රෝග පාලනයට අදාළ නෛතික බලතල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලැබෙන්නේ 1897 අංක 3 දන්න රෝග ස්පර්ශකයන් හා බෝවෙන රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඒ අනුව නිවාරණ සෞඛ්‍ය අංශයේ ප්‍රධානම රාජකාරියක් වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ බෝවෙන රෝග 28ක් පාලනය කිරීමට අවස්ථාව සැලසීලා තියෙනවා. කෙසේ වුණත් මේ කොරෝනා වසංගතය එහෙම නැත්නම් COVID-19 රෝගය ලංකාව තුල පැතිරීමත් එක්ක අමාත්‍යවරිය විසින් මෙම රෝගය දැනුම් දිය යුතු රෝගයක් වශයෙන් නම් කරනු ලැබුවා. හැබැයි ඊට අදාළ විධිවිධාන විශේෂයෙන්ම මේ රෝගයට පත් වූ අය නිරෝධායනය කිරීම, දින කොච්චරක් නිරෝධායනයට කරනවද, ඒ වගේම මේ රෝගී ආශ්‍රිතයන් සොයා බැලීම, ආශ්‍රිත පවුල් වල පුද්ගලයන් ප්‍රතිකාර වලට යොමු කිරීම, PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම, ඒ වගේම තමයි විශේෂයෙන්ම පහුගිය කාලය තුලදී ආందోලන ලක් වුණා සමහර ගම් වශයෙන් ප්‍රදේශ වශයෙන් ලොක්ඩවුන් කිරීම ආදී සීමා පැනවීම මේ සම්බන්ධයෙන් ඇමතිවරියට තමයි නීති සම්පාදනය කර හැකිව තිබුණේ. කිසිම නීතියක් නැතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් පසුගිය කාලය තුල මේ නිල ඇඳුමේ බලයෙන් ලංකාව තුල මේ රෝග තත්ත්වය ව්‍යාප්ත වීමට අවශ්‍ය කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය තුල 6 වෙනි මාසයේ ජූනි මාසයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාව තුල රෝග මර්ධනය සම්බන්ධයෙන් හා සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්තාවකින් පැහැදිලි කරලා දුන්නා. මේ රෝග නිවාරණයට අදාළව සංචරණ සීමා හා ලොක්ඩවුන් සහ ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම නිරෝධායන ඇඳ නීතිය ක්‍රියාත්මක කිරීම ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ රෝග ස්පර්ශකයන් වැළැක්වීමේ ආඥා පනත යටතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් කියලා. මේ අනුව අපේ නිලධාරීන් විසින් මේ කටයුතු කරද්දී මාරවිල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ස්ථානයකට ඇතුළු වීම අනවසරයෙන් ඇතුළු වීම යන කාරණයක් ඔස්සේ මේ යනකොට ඔහුට විරුද්ධව නඩු කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපේ නිලධාරියෙකුට එරෙහිව රඹුක්කන ප්‍රදේශයේදී නිරෝධායන කාර්යයේ යෙදී සිටියේදී පිහියනුමකට ලක් වුණා. ඒ වගේම අපේ නිලධාරීන් රෝගවලට නතු වුණා. මේක කාරණා දිගින් දිගටම පවසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ රෝග ස්පර්ශකයන් වැළැක්වීමේ ආඥා පනත යටතේ පරීක්ෂකවරුන්ට හිමි මේ ස්ථානයට ගිහිල්ලා පරීක්ෂා කරන්න, නිරෝධායනය කරන්න, පුද්ගලයන් රෝහල්ගත කරන්න, ඒ වගේම ඔබ සඳහන් කරන නිරෝධායන සහතික ලබා දෙන්න ආදී මේ කටයුතු වලින් මේ ලංකාව මේ රෝග තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය නෛතික බලතල ලබා දෙන්න කියලා. මේ කාරණා පසෙක තබමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දිගින් දිගටම අදෘශ්‍යමාන බලවේග ඔස්සේ යම් තොරතුරු අපෙන් ඍජුව සංනිවේදනය කරගන්න නැතුව කිසියම් කණ්ඩායම් වල යම් කිසි ග්‍රහණයකට හසු ඇති බවක් අපිටත් පෙනී ගියා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග අපි සාකච්ඡාවට 3ක් පැවැත්වනු ලැබුවා. ඒත් කිසිදු විසඳුමකට මේ වෙනතුත් මේ සඳහා විශේෂ විසඳුමක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම නිල නොවන ආකාරයෙන් හා නිල ආකාරයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා, ඒ වගේම තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය ලේකම්තුමා, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමාටත් ලිපි මගින් මේ පිළිබඳව දැනුම් දීලා තිබුණත් අද වෙන විට මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවාවේ බෝවෙන රෝග මාර්ධන කටයුතු සිදු කිරීමේදී නෛතික ගැටලුවට අදාළ විසඳුම් ලැබිලා නැහැ. එම නිසා දිගින් දිගටම ලංකාවේ නිරෝධායන නීති කඩ කරනවා. ඔබට පේනවා විශේෂයෙන්ම ගත්තොත් එහෙම සමහර මේ වකවානුවේදී මැතිවරණ රැලි පැවැත්වෙනවා. COVID-19ට අදාළ විශේෂ නීති මෙහිදී ගැසට් පත්‍රයක් මගින් එළි දැක්වුවා. නමුත් මේ ගැසට් පත්‍රයේ කිසියම් බලාත්මක කිරීමේ අධිකාරියක් පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. ඒ අනුව ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් රජයටත් අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ රෝගය පාලනය කිරීම සඳහා රටකට නීතියක් අවශ්‍යයි. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ නිලධාරීන්ට අවශ්‍ය නිසි බලය සහ රාජකාරීමය ආරක්ෂාව ලබා දිය යුතුයි. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අහනවා එහෙමනම් කුමටද මේ රෝග ස්පර්ශකයන් හා නිරෝධායන කිරීමේ ආඥා පනතක් වශයෙන් නීති ගන්නලා මහජනතාවට මෙවැනි පනත් ඉදිරිපත් කරන්නේ ලංකාව තුළ මෙවැනි රෝග තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා, ඒ බලාත්මක කිරීම සඳහා කිසියම් නිලධාරී කොට්ටාශයකට ඒ සඳහා බලය ලබා දෙන්නේ නැත්තම් මෙවැනි තත්ත්වයක් ඔය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරීම ආරක්ෂාව වෙනුවෙන් මෙම මාස එනම් ජූලි මාසේ 17 වෙනිදා මධ්‍යහන 12:30 සිට කොවිඩ් මර්ධන රාජකාරී වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත් වෙලා සිටිනවා. ඒ වගේම තමයි ඉරිදා දින සිට
සියලුම බෝ වෙන රෝග මර්ධන කටයුතු වලින් ඉවත්ව සිටිනවා. ඒ අනුව ඩෙන්ගු, මැලේරියා, බරවා, ජල බීතිකාව, ඒ වගේම ක්ෂය රෝගය, ලිංගාශ්‍රිත රෝග, ඊට අමතරව COVID-19 ඇතුළු සියලුම රෝග මර්ධන කටයුතු හා නිවාරණ කටයුතු මේ වෙනකොට ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. මෙහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු වගකිය යුතු බලධාරීන් බාරගත යුතුයි. මේ සම්බන්ධයෙන් රජයෙන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පහුගිය දිනක මැදිහත් වීමක් සිදු කරා. අපි ඔවුන් සමග අද සාකච්ඡාවක් පවත්වමින් ඔවුන්ට මේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නා. එහිදී ඔවුන් ඍජුව ප්‍රකාශ කරා ඔවුන්ට මේ යම් ආකාරයකින් හරියාකාරයේ තොරතුරු නොලැබීම මත ඔවුන් අනවබෝධයක සිටීම මත තමයි මෙවැනි තත්ත්වයක් ඇති වුණේ. ඒක නිසා අපි විසින් මේ ගන්නා ලද ක්‍රියාමාර්ගය අපි විසින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඔවුන් විසින් සාධනීය තත්ත්වයක් විදිහට දැක්වනු ලැබුවා. එම නිසා ඔවුන් එකඟතාවයට පත් වුණා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ රාජකාරියේ ගැටලුව ලිහිල් කරලා ඒ වගේම තමයි මේක මේ නැති කරලා දෙන්න කියලා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතම් නිලධාරීන් විශේෂයෙන්ම ඉහළ තලයේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලයක් සහිත නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් මේ නිද්‍රාසහගතව සිටමින් මේ ගැටලුව විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න නැහැ. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ බලධාරීන්ට විශේෂයෙන්ම කියා සිටිනවා හෙට හෝ අනිද්දා දින තුල මෙම ගැටලුව විසඳීම සඳහා කිසියම් ක්‍රියාමාර්ගයක් නෛතික ප්‍රතිපාදන ලැබෙන්නේ නැත්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සිකුරාදා දින ලංකාව පුරාම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. ඒ වගේම මේ සඳහා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 18කට වැඩි ප්‍රමාණයකොත් ඒ වගේම පෞද්ගලික හා රාජ්‍යාංශයේ තවත් දැවැන්ත වෘත්තීය සමිති සමාජිකයන් අප සතුව තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සහාය ලැබෙන බවට මේකට ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන් ඒ වගේ අග්‍රාමාත්‍යතුමාගෙන් ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ඇමතිනියට බැරි වූ මේ කාර්ය සඳහා වහාම විසඳුම් ලබා දීම සඳහා පාර්ශවයක් විදිහට මැදිහත් වෙමින් මේ ගැටලුව විසඳන්න කියලා. නැති වුණොත් ලංකාව තුල කොරෝනා රෝග තත්ත්වය ඉස්මතු වෙලා ලංකාවත් ඉන්දියාව වගේ රටක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ අනතුරු වගවීමක් කරන ගමන් ඇති ඕනෑම අවස්ථාවකදී මේ ගැටලුව විසඳගන්නේ නම් මෙවැනි වෘත්තීය ක්‍රියාමාර්ගකින් තොරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගේ සේවය සැලසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් මෙහිදී මතක් කරන්න කැමැතියි. මම චින්තක බණ්ඩාර ජාතික වෘත්තීය සමිති පෙරමුණ නියෝජනය කරමින් සහ තැපැල් අංශය නියෝජනය කරමින් මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙන්නේ. පවතින මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් විදිහට අපගේ අප්‍රසාදය රජයට මුලින්ම පළ කරනවා. විශේෂයෙන්ම තමුන්නාන්සලා දන්නවා කොවිඩ් කියන්නේ මේ වන විට ලෝකයේ සියලුම රටවල් බරපතල විදිහට පීඩාවට පත් කරලා තිබෙන රෝගයක්. මේ රෝගයේ පළවෙනි වටේදී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සඳහා සිය කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරපු මෙම නිලධාරී කණ්ඩායම සම්බන්ධයෙන් රජය මේ අනුගමනය කරන ක්‍රියා ප්‍රතිපත්තිය තුල විශේෂයෙන්ම හෙට දවසේ ලංකාවේ කොවිඩ් වසංගතය තීව්‍ර වීමට බොහෝ ලෙස බලපායි කියන අදහසක් අපේ තියෙනවා. විශේෂයෙන්ම අපිට සැකයක් තිබෙනවා. අපි දන්නවා පහුගිය කාලේ යම් පුද්ගලයන්ගේ අවමගුල්වල මහා පරිමාණයෙන් දේශපාලන රැස්වීම් බවට පරිවර්තනය කරමින් මේ රජය ගෙන ගිය වැඩපිළිවෙල තවදුරටත් මේ මැතිවරණ සමයේ ගෙන යාම එහෙම නැත්නම් ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා මේ නීති සම්පාදනය නොකර මේ කණ්ඩායම් දැඩි කැපවීමෙන් කරන රාජකාරියට බාධා කිරීමේ උපක්‍රමයක්ද කියන එක අපිට මේ අවස්ථාවේදී සැකයක් මතුවෙනවා. ඒ නිසා පවතින මේ බරපතල තත්ත්වය රජයේ තේරුම් අරගෙන විශේෂයෙන්ම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ඍජුවම මැදිහත් විය යුතුයි. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ තමන්ගේ වගකීම මේ ආකාරයෙන් පැහැර හරිනවා නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ඍජුව මැදිහත්ව වහාම තීන්දුව කළ යුතුයි කියන කාරණය අපි ජනාධිපතිවරයාට අවධාරණය කරනවා. යම් ආකාරයකින් මෙම ප්‍රශ්නය සඳහා ඉදිරි දින කිහිපය තුළ විසඳුමක් නොලැබුණොත් මේ සෞඛ්‍යාංශයේ ඒ වෘත්තීය සමිති නායකයන් දියත් කිරීමට බලාපොරොත්තු වන ඒ වෘත්තීය අරගලයට මෙරටේ සමස්ත රාජ්‍ය සේවකයන් සමගින් අපි දායකත්වය ලබා දෙනවා. විශේෂයෙන්ම මෙරටේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත ජීවිතය වෙනුවෙන් මේ ගෙන යන මහඟු
නිවාරණ කටයුතු සඳහා රජය මැදිහත් නොවෙනවා නම් රජයට ඒ සඳහා බලපෑම් කිරීම සඳහා ඕනෑම අවස්ථාවක අපි ඉදිරිපත් වෙනවා කියන පණිවිඩය රජයට දෙමින් වහාම මේ කාරණය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි කියන බල කිරීම රජයට ඉදිරිපත් කරමින් මම නිරෙන ස්තුතියි. මම ජෝසප් ස්ටාලින් ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය එකතුවේ කැඳවුම්කරු වගේම ලංකා ගුරු සංගමේ ලේකම්. අපි දන්නවා දැන් මේ වෙනකොට රටේ බරපතල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා මේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ වෘත්තීය අරගලය. මේක මාජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ අරගලය කරන්නේ පැහැදිලිවම මේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔවුන් දිගින් දිගටම කියනවා මේ රෝග පාලනය සඳහා උන්ට බලතල අවශ්‍යයි කියලා. ඒ බලතල අඩංගු ගැසට් පත්‍රය නිකුත් කරන්න කියලා ඔවුන්ගේ ඉල්ලීම. නමුත් නිකුත් කරලා තියෙන බලතල නැතුව. ඒක නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයටත් කියනවා මේ ඉල්ලීම ඉටු කරන්න මේක ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. අපි දන්නවා පෞගිය කාලේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ රෝගේ ආරම්භයේදී කිසිදු ඔවුන්ට පහසුකමක් තිබුණේ නැහැ. ඉටිකොල ඇඟේ ඔතාගෙන තමයි ආසාදිත ලෙඩුන් ගාවට ගියේ. ඒ වගේ කැපකිරීමක් කරපු මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය මුනිවත රැකීම සහ රාජ්‍ය විවිධ පාර්ශ්වයන්ගේ වුමනාවට මේ ඉල්ලීමට කන් නොදීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. වහම මේ ප්‍රශ්නේ විසඳන්න කියලා අපි කියනවා. අපි දන්නවා දැන් මේ වෙනකොට රෝගේ තත්ත්වය දරුණුයි. විශේෂයෙන්ම අපිට අපි දන්නවා මේ අලුත් පොකුරක් කන්දකාඩු හරහා අලුත් පොකුරක් නිර්මාණය වීම තුළ විශේෂයෙන් ප්‍රථම වතාවට මේ රටේ පාසල් දරුවෝ පවා ආසාදනට ලක් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට පාසල් දරුවෝ ගුරුවරු බහුතරයක් මේ නිරෝධායන වෙමින් ඉන්නේ. එතකොට ඔවුන්ගේ වාර්තාවම ඊළඟට වෙන්නේ මොකද්ද? ඒක නිසා පැහැදිලිවම අපි දන්නවා අද ජාතික විභාග දිගින් දිගට කල් දානවා මේ වසංගත තත්ත්වයත් එක්ක. මේ දරුවන්ට මේක බරපතල ප්‍රශ්නයක්. ජනතාවට මේක බරපතල ප්‍රශ්නයක්. ඒක නිසා මේ ශ්‍රේෂ්ඨයේ ප්‍රධාන රාජකාරිය කරන මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ කරන පීඩාව ඔවුන්ගේ ඉල්ලීම් වල කන් නොදීම බරපතල ප්‍රශ්නයකට අපි දකිනවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ වෙනකොට මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන කරුණ මොකද්ද? මැතිවරණ කොමසාරිස්වරයා කියලා තියෙන වහාම මේ මාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ ප්‍රශ්නේ විසඳන්න. එහෙම නැති වුණොත් මේක පැහැදිලිව මැතිවරණ ක්‍රියාවලට තදබල ලෙස බලපානවා කියන කාරණාව. මැතිවරණ රාජකාරී කරනවා අපි දන්නවා රාජ්‍ය සේවක විශාල ප්‍රමාණයක්. ඉතින් මැතිවරණ කොමසාරිස්වරයාට වගකීමක්, රජයට වගකීමක් මේ මැතිවරණ රාජකාරී වල යෙදෙන රජ නිලධාරීන්ගේ ආරක්ෂාව. ඒ වගේම මැතිවරණට ඡන්ද දාන්න දෙන මාජනතාවගේ ආරක්ෂාව. ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් මැතිවරණ කොමසාරිස් කියලා තියෙනවා නම් තවත් මේ ආණ්ඩුව නියඬ වෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම මේ රටේ වැඩ කරන වෘත්තීය සමිතියට රජයට බල කරලා කියනවා ජනතාව වෙනුවෙන් මේ බල කරලා කියන්නේ වහාම මේ ප්‍රශ්නේ විසඳන්න. අපි හිතුවේ අද දිනේදී මේ ප්‍රශ්නය සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකින් විසඳෙයි කියලා. නමුත් රජය දිගින් දිගට මේක ඇදගෙන යනවා නම් මේ ප්‍රශ්නයට මේ රටේ වැඩ කරන සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව සහාය දෙනවා කියලා අපි කියන්න කැමතියි. මම පොදු දේපළ හා මානව හිමිකම් සුරකීමේ සංවිධානය නියෝජනය කරමින් සහ රක්ෂණ සේවක සංගමයේ සභාපතිවරයා වශයෙන් මේ රටේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මේ ප්‍රශ්නය අපි මේ රජයේ මැදිහත් නොවීම අපි තරයේම හෙලා දකිනවා. මේ රටේ මහජනතාව විදිහට අපි පසුගිය මාර්තු 11 වෙනි දිනෙන් පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක වුණු ආකාරය මාධ්‍යවලත් ප්‍රායෝගිකවත් අපි දැක්කා. එහෙව් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ වැඩ කිරීමට අවශ්‍ය නීතිමය ආවරණය ලබා නොදීම පිළිබඳව අපි තරයේ විරුද්ධ වෙනවා. ඒ නිසා අපි මේ රටේ මහජනතාවගේ රජයේ ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා සියලුම වෘත්තීය සමිති වෙනුවෙන් ඉල්ලා සිටිනවා. වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිමය ආවරණය යටතේ සිය සේවාව නැවත ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සලසලා දෙන්න ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේ ගන්නා ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයට සියලුම වෘත්තීය සමිති සහයෝගය දක්වන බව ප්‍රකාශ කරනවා. මම EWUR දිවාකර. Ya,
මෙයාගෙන් ඉඳලා ඔයා ඕනේ යාගින් හරි. ප්‍රශ්න යාගෙන් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ නේ ආ ආ. මේ ඔබතුමාලා අද සාකච්ඡාව පැවැත්වලා මොකක්ද උනේ දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයත් අමාත්‍යාංශ කාර්යක්ෂද සාකච්ඡාව තුනේ කොහොමද? ඇත්ත වශයෙන්ම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් අද පවත්වන බවට තමයි මූලික වශයෙන් දැනුම් දුන්නේ. මේ සඳහා මූලිකත්වයේ ගත්තේ මහජන සෞඛ්‍ය සේවාව භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය. ඉතින් එතුමිය මූලික වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් තිබෙන බවට දැනුවා. නමුත් ඒ සාකච්ඡාව පැවැත්වුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ. එසේතත් අපි මේ ප්‍රශ්නයේදී ඇත්තටම ජනතාවගේ පැත්තෙන් බලමින් ඒ වගේ මේ වෘත්තීය ගැටලුව විසඳා ගැනීම සඳහා අපි පූර්ණ වශයෙන් නම්‍යශීලී සංගමයක් විදිහට ඒ සාකච්ඡාවට සහභාගී වුණා. කෙසේ වුණත් මේ සාකච්ඡාවේදී යම් ධනාත්මක තත්ත්වයක් තියෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ගැටලුවට මැදිහත් පාර්ශවයක් විදිහට මැදිහත් වීම මම හිතන්නේ අනවබෝධයෙන් සිද්ධ කරන ලද එකක් බවට මෙහිදී අනාවරණය වුණා. එසේතත් මේ කරුණු ඔවුන්ට පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔවුන් මේ පනත යටතේ මහජන සෞඛ්‍ය පරිශ්‍රමයේ රාජකාරීමේ කටයුතු සිදු කරගෙන යාමට සඳහා නෛතික බලතල සපයා දීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කරේ නැහැ. නමුත් අනතුරුව අමාත්‍යාංශ මට්ටමේදී විශේෂයෙන් මේ අධ්‍යක්ෂ ජනරාල් වරිය සහ විශේෂයෙන්ම නිරෝධායන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයා විසින් මේ සඳහා යම් ආකාරයේ ලියවිල්ලක් සකස් කිරීමෙන් මම හිතන්නේ නැවත වතාවක් මේ ගැටලුව ඔඩුදුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහා රාජකාරී කිරීමට නොවේ යම් ආකාරයකින් ජනතාව රවටමින් මේ රෝගය තවදුරටත් ලංකාව තුළ ව්‍යාප්ත වීමේ වගකීම ඔවුන් මම හිතන්නේ බාරගත යුතුයි මෙවැනි තත්ත්වයක් තුළ. ඒක නිසා මේ අසාර්ථක සාකච්ඡාවක් බවට පත් වුණා එම තත්ත්වය නිසා. ඒ කියන්නේ දැන් අද ඔබතුමාලා දීපු ලියවිල්ල දැන් මුලින් දීපු ලියවිල්ල නෙමෙයිද පස්සේ දුන්නේ? ඔව් මුලින් එකඟතාවයට පත් වුණේ වෙනත් කාරණයක්. නමුත් පසුව ලියවිල්ලක් වශයෙන් ආවේ වෙනත් තත්ත්වයක්. ඉතින් ඒක නිසා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරිශ්‍රමයේ මධ්‍ය විධායක සභාව තීරණය කරා මෙම තත්ත්වය යටතේ මේ ගැටලුව निराකරණය නොවන නිසා ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට. ඒ කියන්නේ අඛණ්ඩව මේ වෘත්ති සම්ක්‍රියාමාර්ගය ක්‍රියාත්මකයි. ඔව් දැනට අඛණ්ඩව ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දින හවස මධ්‍ය විධායක සභාවේ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ අනුව ඉදිරියේදී ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගත් සෙස සහෝදර වෘත්තීය සංගම් සමග සාකච්ඡා කරමින් මේ රටේ ජනතාව සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් වෘත්තියක් වශයෙන් වෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබතුමාලට උදේ සාකච්ඡාවක් ඇදලා තිබුණු සෞඛ්‍ය අමාත්‍යාංශය. ඔව් අනිවාර්යයෙන්. දැන් ඒතකොට මේ GMO එක ඒතකොට මේ දැන් GMO එකද රජයේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ සම්බන්ධයෙන් අපිටත් ගැටලුවක් තියෙනවා. කෙසේ වුණත් අපි මැදිහත් පාර්ශවයක් විදියට මේ ඇත්තටම නම්‍යශීලීව මේ කටයුතු සඳහා සහභාගී වුණා. ඉතින් මම හිතන්නේ ඒ අවස්ථාවේදී හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මම හිතන්නේ අපේ ඉල්ලීම් සාධාරණ බවට උන් ප්‍රකාශ කරා. නමුත් අමාත්‍යාංශ බලධාරීන්ට මේ ගැටලුව විසඳීමට තවත් කිසිදු වැඩපිළිවෙලක් නැති බව පෙන්වනවා. ඒ කියන්නේ දැන් මේ සාකච්ඡාවට කවුද සහභාගී වුණේ? රජයේ නිලධාරීන් සහභාගී වුණාද? කවුද? නිලධාරීන් වශයෙන් සෞඛ්‍ය සේවාවේ විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවාව භාර වෛද්‍ය පබා පලිහවඩන මැතිණිය සහ ඒ වගේම නිරෝධායන කටයුතු භාර වෛද්‍ය ආනල්ඩ් මැතිතුමා සහභාගී වුණා. ඒ කියන්නේ GMO ඔෆිස් එකට පබා පලිහවඩන ගියා. ඔව් ඒ අවස්ථාවේදී රැඳී සිටියා. ඒ කියන්නේ දැන් ඔබතුමාලාගේ සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ දීද්දි GMO එකට යනවා සෞඛ්‍ය ඒ කියන්නේ බෝන රෝග අධ්‍යක්ෂකව වෙනවා එතෙන්ට. ඔව් අපිත් සිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සාකච්ඡාවක් කියලා. නමුත් අවසාන වශයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය ළඟා වීමදී තමයි මේ තත්ත්වය දැනගත්තේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ සාකච්ඡාව ගියවගේ තියෙන්නේ දිහන්නේ. ඒක අපිටත් ගැටලුවක්. නමුත් අපි විශේෂයෙන් මේ ප්‍රශ්නය විසඳාගත යුතු ජනතාව වෙනුවෙන් එම නිසා මේ සාකච්ඡාවට සහභාගී වුණා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැවතත් මම කියා සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර දක්වා කෙසේ වුණත් නැවත වතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් දිගින් දිගටම කියා සිටිනවා මේ ගැටලුව මේ ආකාරයෙන් විසඳීමට නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් තවදුරටත් මේ ගැටලුව එලෙසම පවතිනවා. මේ සම්බන්ධයෙන් කැමතිවරිය තාමත් ඔබතුමාලා සාකච්ඡාවක් කළා නැත්නම් සාකච්ඡාවට 3ක් පැවැත්වුවා. මේ දැන් වෘත්තීය මාර්ගයට අවතීර්ණුණාට පස්සේ සාකච්ඡාවට ක්‍රියාත්මක කරා. නමුත් ඒ සාකච්ඡාවටදී එතුමිය තීරණයක් ලබා දීමක් සිදු කරේ නැහැ. දැන් අද දිනේදීවත් සෞඛ්‍ය අමාත්‍යවරු දැන් අමාත්‍යාංශ රැඳී සිටියා කතා කරේ නැද්ද මේ සාකච්ඡාවට? නෑ අපිට ඒ සඳහා ලිඛිත හෝ වාචික සාකච්ඡාවක් ලබා දීමක් සිදු කරේ නැහැ. අද කියන්නේ අමාත්‍යාංශය. ඔව් ස්ටොප් වාට අපිට කරුණු වාර්තා වෙනවා. මේ දැන් ඒතකොට GMO එකේ ඔෆිස් එකේ දැන් එහෙම තියන්නේ
ඔබතුමාලා ප්‍රශ්න කරලා කෙරේ නැත්නම් මේක සෞඛ්‍ය අමාත්‍යාංශයක කොහොමද GM එකේ තියන්නේ කියලා. නෑ ඒතර ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් අපි මම දිගින් දිගටම කියා සිටින්නේ මේ ගැටලුව විසඳීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදිහට හැකි උපරිම නම්‍යශීලීත්වය දක්වුවා. ඉතින් ඒ තත්ත්වය තුළ තමයි මේ කෙසේ වුණත් මේ ගැටලුව විසඳාගත යුතු නිසා ඒ කාර්යාලයේදී මේ සාකච්ඡාවට අපි එළඹුණේ. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ අමාත්‍යාංශ පාර්ශවයෙන්ුත් එවැනි නිලධාරීන් සහභාගී වෙලා හිටියා. ඔව් ඇත්තටම අපිට මූලික වශයෙන් මේකෙදි කියන්න ඕනේ කාරණාවත් ඒක අපි දිගින් දිගටම මතු කරන්නේ දැනට අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලන ක්‍රමය දිහා බැලුවාම හිතා ගන්න අමාරුයි බල්ලා විසින් නැට්ට වරනවාද නැට්ට විසින් බල්ලා වරනවාද අඩුම තරමේ බල්ලා කවුද නැට්ට කවුද කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් අපි ඒකයි දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලන්නේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ විදිහට ගියොත් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන තැන පවා අපිට හිතා ගන්න බැරි වෙයි. අපිට සහයෝගය දෙනවා වෙන්න පුළුවන්. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ධනාත්මකව වැඩ කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ පාලන ක්‍රමය බරපතල විදිහට ව්‍යාකූල වෙලා තියෙනවා. තීරණ ගන්න පුද්ගලයා කවුද කියලා අපිට හොයන්න බෑ. තීරණයට බාධා කරන පුද්ගලයා කවුද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයෙන් ඇහුවාම අමාත්‍යාංශයේ GMO එක පැත්තට ඇඟිල්ල දික් කරනවා. ඒ GMO එක එතන නැහැ. GMO එක ළඟට ගියාම GMO එක තව එකක් කියනවා අමාත්‍යාංශය කෙනෙක් ළඟ. ඊට පස්සේ ඒකක වෙච්ච ලියුම ගහනකොට තව ලියුමක් ගහනවා තව නිලධාරියෙක් මැදිහත් වෙලා. ඉතින් කොහොම වුණත් මේ ව්‍යාකූල පාලන ක්‍රමයේ විසින් නරක තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඇති කරලා තියෙනවා. ඒක වහාම විසඳිය යුතුයි. දැන් ඔබතුමාට චෝදනාකට දැන් GM එක පහුගිය දවස්වල ප්‍රකාශ කරා කොහොම සූත්‍රය කියනකට යනවා කියලා මේ ළඟදී. කොහොමද ඉල්ලීම් වෙන්නේ? ඔව් රජයේ වෛද්‍ය නිලධාරීන් ගත්තාම වෛද්‍ය නිලධාරීන්ට බලපාන බොහෝ කාරණා තියෙනවා විසඳෙන්නේ නැතුව. ඉතින් ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ඔවුන් අනිකුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට මැදිහත් වීමේදී අපිට පේනවා ඔවුන් ජයග්‍රහණය කරනවා වගේ එකක්. විශේෂයෙන්ම වෛද්‍ය නොවන වෘත්තිකයන්ට එල්ල වෙන පීඩනයේදී බොහෝ වෛද්‍ය නොවන වෘත්තිකයන් හිතාගෙන ඉන්නේ ඒක වෛද්‍ය නිලධාරී සංගමයේ පීඩනය නිසා එහෙම වෙනවා කියලා. නමුත් අපි තවම එහෙම විශ්වාස කරන්නේ අපිට තාම පැහැදිලි නෑ අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ බෝඩ් එක පෙන්නලා එහෙම කරනවාද කියලා. මොකද සමහර වෙලාවට අපිට ජනාධිපතිවරයාගේ බෝඩ් එක පෙන්නනවා බය කරන්නේ. සමහර වෙලාවට GMO එකේ බෝඩ් එක පෙන්නනවා බය කරන්නේ. සමහර වෙලාවට මේ දෙගොල්ලම මේක දන්නේ නැතුව වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ඇත්තටම කවුද මේ තීරණ පිටිපස්සේ ඉන්නේ? ඇයි මේකට මෙච්චර බාධා කරන්නේ කියන එක අපිට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ඒ වගේම GMO එක එච්චර ප්‍රබල නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ට තියෙන ගැටලු විසඳෙන්නේ නැත්තේ කියන එක කාරණාවත් අපිට ඇත්තටම ගැටලුවක් විදිහට තියෙනවා. ඒකයි නම්බර් එක. බොහොම ස්තුතියි අර මල්ලි යනවා ගන්න. තරන් පන්සල් තුනක් සිටින ගාම් බලන්න.